සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ ඉතා දුර්ලභව මේ ලෝකයට පහළවන ලෝකානුකම්පාවෙන් ජීවිතාවබෝධය පිණිස ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වතුනේ, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ ඇමරිකාවේ පන්තිංචි පින්වත් දෙශිකා වික්‍රමසිංහ දියණිය ඇතුළු ඒ දමාපියන් විසින් ප්‍රධාන අරමුණ වෙන්නේ මිය පරලෝකීය LDG වික්‍රමසිංහ මුත්තණුවන්ට, රූපා වික්‍රමසිංහ මෙත්තනියට, කුමාර් වික්‍රමසිංහ ලොකු තාත්තාට ඇතුළු ඒ නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා කිරීම. සදහවත් පින්වතුනේ, බොහෝ කාලයක සිට ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ලා විදිහට පින්වතුන් දන්නවා මේ ලෝකයට සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. රහතන් වහන්සේලා ධාතු වන්දනා කරනකොට, භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ධාතු වන්දනා කරනකොට රහතන් වහන්සේලා ගාථා වදාලා. ඒ ගාථාවල කියවෙනවා බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම කල්ප 100කටත් දුර්ලභය. ඒකේ අදහස බුද්ධ කියන වචනේ කල්ප 100කටත් දුර්ලභයි. කලාතුරකින් අහන්න ලැබෙන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ කටකින් කියන්න ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා මේ අත් දෙකක් එකතු කරලා වඳින්න ලැබෙනවා කියන්නේ ඊටාම කලාතුරකින්. බුදු ගුණ දැනගන්න ලැබෙනවා කියන්නේ ඊටාම කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා තමන්ගේ අතකින් යමක් පූජා කරගන්න ලැබෙනවා කියන්නේ ඊටාම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේට අපෝපස්ථානයක් කරගන්න ලැබෙනවා කියන්නේ, සත්කාරයක් සම්මානයක් කරගන්න ලැබෙනවා කියන්නේ ඊටාම කලාතුරකින්. නමුත් ඊටාම කලාතුරකින් වුණත් බුදු කෙනෙකුගේ උපත පවතින කාලයක මනුස්ස ජීවිතේ ලැබිලා ඒ දුර්ලභ අවස්ථාව මුණ ගැහිච්ච වෙලාවේ ප්‍රයෝජන අරගත්තොත් ඒකෙන් තමන්ගේ ජීවිතේ පුදුමාකාර විදිහට සැපවත් වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ න ඉමස්මින් ලෝකේ පරස්මින් වා පන බුද්ධේන සෙට්ඨෝ සදිසෝන විජ්ජති. මේ ලෝකේවත් වෙනත් ලෝකයකවත් බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් තබා බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක්වත් නැත්තේය. යමාහු නෙය්‍යානං අගතං ගතෝ බුදුරජාණෝ වනාහි ආහුනෙය උතුමන් අතර අග්‍රම උත්තමයන් වහන්සේ වනසේක. ආහුනෙය කියලා කිව්වේ පුද සත්කාර කරන්ට සුදුසු, වන්දන මානන කරන්ට සුදුසු, අප උපස්ථාන කරන්ට සුදුසු උතුමන් අතරේ බුදුරජාණන් වහන්සේට වඩා වැඩි කෙනෙක් නැහැ. පුඤ්ඤත්ථිකානං විපුල ඵලේසිනා. යම් කෙනෙක් පින් කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ පුදනවා නම්, යම් කෙනෙක් පින් කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා නම්, යම් කෙනෙක් පින් කැමැතිව බුදුගුණ සිහි කරනවා නම් එයාට විපුල ඵලේසිනා මහත්ඵල මහානිසංස ලැබෙන්නේය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිදීමේ අනුසස්. බුදුරජාණන් වහන්සේ පුදලා මේ සංසාරගත ජීවිතේ සැපයට පත්වෙච්චි විදිහ හරිම ආශ්චර්යවත්. පින්වතුනේ, මේ සංසාර ගමනේ සංසාරගත ජීවිතේ
සැපයට පත් කරගන්නවා කියලා කියන්නේ සියලු සැපයන් අතර අග්‍ර සැපේ ලබනවා කියන එකනේ. සියලු සැපයන් අතර මේ ලෝකේ අග්‍රම සැපේ මොකද්ද? අමා මහ නිවන් සැපයයි. අපි මේ වැඩසටහන් මාලාවේදී ඉගෙන ගන්නේ ඒ අමා මහ නිවන් සැපේ කියන අග්‍ර සැපයට පත්වෙච්ච උත්තමයෝ ගැන, රහතන් වහන්සේලා ගැන. දැන් අද ඔබට කියා දෙන මේ රහතන් වහන්සේලාගේ සිදුවීම්, ඊළඟට අද මේ රහතන් වහන්සේලාගේ චරිතාපදාන ගැන ඉගෙන ගන්නකොට අපට අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ පුදලා ඒ ජීවිත සැපවත් කරගත්ත හැටි. ඒ ආහුණෙය උතුමන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ පුදලා. දැන් මෙහි කියවෙනවා එක රහතන් වහන්සේ නමක්, අද ඉගෙන ගන්න කතාවල කියවෙනවා එක රහතන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන මේ ගහක තිබුණ මල් පූජා කරලා. බුදු පිළිමයක් ඇතුව නෙමෙයි, ගහක තියෙන මල් පූජා කරලා සාංසාරික ජීවිතේ සැපවත් වෙලා අවසානයේ අමා නිවන සාක්ෂාත් කරගෙන නිදහස් වුණා. ඊළඟට තව කතාවක් කියවෙනවා මේ ඈත අතීතයේ කිඹුලෙක් විදිහට ඉඳලා කිඹුල් යෝනියේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේව දැකලා හිත පැහැදිලා. ඉතින් හරි ආශ්චර්යයි. ඔබ මේ සිදුවීම් අහගෙන හිත පහදව ගන්න. හිත පහදවගෙන මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ඊටාම කෙටි කාලයකට කල්ප 100කට දුර්ලභ බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා අපට මේ බුදු ගුණ අහන්න ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා කර වූ විහෙර විහාර දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ හා සදිස ජීවමාන බුදුරජුන් හා සමාන බෝධීන් වහන්සේ දැක ගන්න ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඒ සුන්දර රූපකාය සිහි වෙන ප්‍රතිමා වහන්සේලා, පිළිම වහන්සේලා දැක ගන්න ලැබෙනවා. මේක ගොඩාක් දුර්ලභ අවස්ථාවක් අපිට. මේ අවස්ථාවේ ඔබ මේ සිදුවීම් අහලා හිත හොඳට සන්තෝෂ කරගෙන පින්වතුනි තමන්ගේ ජීවිතේට පින්ඵල නෙලා ගන්න මහන්සි වෙන්න. දැන් බලන්න අද අපිට ඉගෙන ගන්න තියෙනවා මේ තේරී ගාථා පොත් වහන්සේගේ 28 වෙනි ගාථා රත්නයේ වදාළේ ජම්බුගාමික පුත්ත මහරහතන් වහන්සේ. ඒ ජම්බුගාමික පුත්ත මහරහතන් වහන්සේගේ ඒ පින්සාර ජීවිතේ බිහි වෙන්නේ මෙහෙම. ඒක සිද්ධ වුණේ මීට කල්ප 31කට කලින් වෙස්සබුහු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ආහුණෙය උතුමන් අතර අග්‍ර වූ වෙස්සබුහු බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියා. එතකොට ඒ කාලේ මේ ජම්බුගාමික පුත්ත තෙරුන් වහන්සේ කියලා කියන්නේ තෙරුවන් කෙරෙහි පැහැදිලා හිටපු එක්තරා පුරුෂයෙක්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ දැකලා බණ අහලා ඔහු මේ ධර්ම මානසිකාරේ ඉන්නකොට දවසක් යම් කටයුත්තකට පාරේ යනවා. පාරේ යනකොට මේ පුරුෂයාට, මේ තරුණයාට දකින්න ලැබුණා එරබදු ගහක රතු පාටට ලස්සනට ගිනි දැල් වගේ එරබදු මල් පිපිලා. දැන් අපිත් ওই පාරතොට යනකොට අපිට කොච්චර දකින්න ලැබෙනවද? ගස්වල හරි හැඩට හිත සතුටු වෙන විදිහට මල් පිපිලා තියෙනවනේ. ඉතින් මේ පුරුෂයාට දකින්න ලැබුණා එරබදු මල් පිපිලා. ඒ එරබදු මල් මොහුට නෙලා ගන්න පුළුවන් දුරක, ඒ කියන්නේ මේ එරබදු මල් දකින්නකොටම මේ තරුණයාට මතක් වුණේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ආන්න ඒකයි සදහැ සිතේ තියෙන වටිනාකම, ශ්‍රද්ධාවේ තියෙන වටිනාකම. උඩඟු නැති, අහංකාර නැති ශ්‍රද්ධාවන්ත හිතක තියෙන වටිනාකම එයයි. අර ලස්සන එරබදු මල් දකින්නකොට මහා කාරුණික බුදුරජාණන් වහන්සේව මතක් වුණානේ. දැන් ඈත අතීතේ ගත්තහම පින්වතුනි අපේ මුතුන් මිත්තන්ට මේ චාරිත්‍ර තිබිලා තියෙනවා. ශ්‍රද්ධාව මුල් කරගත්ත ක්‍රම තිබිලා තියෙනවා. අද වර්තමාන වෙනකොට උඩඟුකම මුල් කරගත්ත, අහංකාරකම මුල් කරගත්ත ඒවානේ හැදිලා තියෙන්නේ. ඒ කාලේ තිබුණා අපිට බොහොම අහිංසක, ශ්‍රද්ධාව මුල් කරගත්ත, සදහැසිත මුල් කරගත්ත පිළිවෙත්. ඒ නිසා ඒ කාලේ අපේ පරණ බණ දහම් පොත්වල තියෙනවා මේ ගහේ තියෙද්දීමත් මල් පූජා කරලා තියෙනවා. සමහර මල් ಜಾති තියෙනවා ආච්චි අම්මලා සියලාට කඩා ගන්න විදිහක් නැහැ ගස් උඩ.
හැබැයි හැඩට හැඩේ මල් පිපිලා. හරි ලස්සනට පේනකොට ආච්චි අම්මලාට සීයලාට සැදැහැවතුන්ට හිත පහදිනවා. අනේ ලස්සන මල් ටික. ඒ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරන්න එන්නම් කියලා හිත පහදිනවා. ඒ හිත පැහැදුනාට පස්සේ අර ගහේ තියෙද්දීම ඒ මල් ටික අනේ මේ මල් භාග්‍යතුන් වහන්සේට පූජා වේවා කියලා පූජා කරලා තියෙනවා. ඒකට ගාථා පවා තියෙනවා පින්වතුනි. මේ කාලේ ගාථාවලින් වැදලා තියෙනවා. කුසුමං පුල්ලිතං ඒතං පග්ගහෙත්වාන අංජලින් බුද්ධ සෙට්ටං සරිත්වාන ආකාසී මබී පූජේ. ওই ගාථාව ලස්සනට කියලා වැඳලා තියෙනවා. මේ පිපිලා තියෙන මල් ටික මං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා මේ ගහේ තියෙද්දිම පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ පුදනවා කියන හිතුවිල්ල, ඒ හිතුවිල්ලත් පින්වතුනි බොහෝ කාලයක් යහපත පිණිස පවතින හිතුවිල්ල. ඉතින් ඒ කාලේ අපේ අතීත මුතුන් මිත්තන්ට ඒ පින කරගන්න අවකාශ තිබුණා. ඉතින් ඔබත් දක්ෂ වුණොත්, උඩඟු නොවි අහංකාර නොවි දක්ෂ වුණොත් මේ මම්මාවත් වල යනකොට අපි ඇවිදිනකොට අපිට කොච්චර දකින්න ලැබෙනවද ලස්සනට මල් පිපිලා තියෙනවා. පින්වතුනි ගහක පිපිච්චි මල් ටිකක් අපට පිනක් රැස් කරගන්න අවකාශයක් කරගන්න. ඒ ගහේ පිපුණු මල් ටික භාග්‍යතුන් වහන්සේ උදෙසා හදවතින් පුදන්න. ඒ ලස්සන මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. අනේ මේ මල් භාග්‍යතුන් වහන්සේට පූජා වේවා කියලා හදවතින් පුදන්න. තමන්ගේ ජීවිතේට පිනක් රැස් වෙනවා. මේ ගත වෙන ජීවිතේ පින්වතුනි මරණය කියන එක පැමිණෙන වෙලාවක් නිමේෂයක් අපිට කියන්න පුළුවන්ද? ඊළඟ මොහොතේ නම් මැරෙන්නේ. අපි ඊළඟ තප්පරේ නම් මැරෙන්නේ. මරණයට මොහොතකට පෙර අපි හිතමු අපි ලස්සන මල් පිපුණු ගහක් දකිනවා. ඒ මල් පිපිච්ච ගහෙන් මල් කඩා ගන්න පිළිවෙලක් අපිට නැහැ. අපි ගහේ තියෙද්දී මේ මල් ටික අනේ මේ බඳු සුන්දර මල් භාග්‍යතුන් වහන්සේට පිදේවා කියලා අතහැරියොත් මේ හිතෙන් හිතුවිල්ලක් ඉපැද්දෙව්වොත් එහෙම ඒ හිතුවිල්ල තියෙද්දි අපේ පණකින්ද නැසුනොත් අපට අයහපතක් වෙයිද? ඒකාන්තයෙන් යහපත වෙනවා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පිදීමේ අසිරිය ගැන පින්වතුන්ලා එසේද තේරුම් ගනිත්වා. අපගේ භාග්‍යතුන් වහන්සේ උදෙසා ඒ කිව්වේ වෙස්සබූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා අර පුරුෂයා අර එරබදු ගහින් එයාට නම් කඩා ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් මල් එයා ගහ ළඟට යනකොට පාත් වෙච්ච අත්තක මල් තිබුණා. ඔහු මේ මල් කඩා ගත්තා. ඒ මල් කඩාගෙන මල් පූජා කරන්න සෑයක් බෝධීන් වහන්සේ නමක් ශාස්ත්‍රූන් වහන්සේ මේ මුකුත් නැහැ. පිළිමයක් මුකුත් නැහැ. ඔහු පාරේ යන ගම. ඔහු මේ මල් ටික දෝතට අරගත්තා. දෝතේ තියාගෙන බුදුගුණ සිහි කළා. ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත ලෝකවිදු වනසේක, අනුත්තර පුරුෂ ධම්මසාරති වෙනසේක, දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූ වනසේක, ඒකාන්ත වශයෙන් බුද්ධ වනසේක, සියලු ගුණ දහම් දරාගන්ට තරම් මහා භාග්‍යවන්ත වනසේක කියලා බුදුගුණ සිහි කළා. ඒ බුදුගුණ සිහි කරලා මේ මල් ඒ අනන්ත ගුණ ඇති බුදුරජුන්ට පූජා වේවා කියලා අර එරබඳු මල් අහසට විසික් කළා. ඔහුට ඒ වෙලාවේ කරගන්න ලැබුණේ ඒ දේ. හැබැයි ඒ ලද දේ ඔහු කරගත්තා. ඒ පින්කම තමයි ඒ පින්වන්තයාගේ ජීවිතේ කරගත්ත පින් අතරේ අසිරිමත් පින්කම. වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය හම්බෙලා ඔහු පින් කරගත්තා. ඒ පිනෙන් බොහෝ කාලයක් සංසාරයේ සැප විඳිමින් පැවරිලා මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන මේ යුගයේ ඔහු උපන්නේ චම්පාවේ. චම්පාවේ හිටිය පින්වතුනි ජම්බුගාමික කියලා උපාසකෙක්. ඒ ජම්බුගාමික උපාසකගේ පුතා විදිහට උපන්න. ඒ නිසා ඔහුට නම යෙදුණා ජම්බුගාමික පුත්ත. මේ ජම්බුගාමික පුත්ත තරුණයා භද්‍ර යෞවන වියටම එද්දීම තාත්තා උපාසකයෙක් නිසා නිතර බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන කෙනෙක් වුණා මේ පුතත්.
ඉතින් හිත පැහැදුනා. තාත්තගෙන් අවසර පතනවා අනේ තාත්තේ මට ගෞතම සාසනේ පැවිදි වෙන්න ඕන. ඒ පැවිදි වෙන්න ඕන කියලා අවසර පතනකොට මේ රැස් කරන පිනේ තියෙන වටිනාකම එයයි. අනේ තාත්තේ මට පැවිදි වෙන්න ඕන කියලා අවසර පතනකොට ඔහුට ලැබිලා ඉන්නවා තාත්තා කෙනෙක්. එක ඇසිල්ලකින් අවසර දෙන්න. කොච්චර තියෙනවද දරුවෙක් අසපුවකට යනකොට දෙමව්පියෝ විරුද්ධ වෙනවා. එහෙම ප්‍රශ්න නැද්ද? දරුවෙක් පැවිදි වෙන්න යනකොට දෙමව්පියෝ අහකනවා කියලා විරුද්ධ වෙනවා. සමහර තරුණයෝ පැවිදි වෙන්න එන්න ලැහැත් වෙනකොට අම්මලා තාත්තලා කියනවා උඹ ගියොත් මම වහකනවා. උඹට මහාන වෙන්න වෙන්නේ මගේ මිනිහ මතින්. එහෙම කියනවා. එතකොට ඔහුට මේ පැවිද්දට තියෙන අවකාශ වැළකීලා යනවා. ඉතින් කොයිතරම් මේ වගේ දේවල් තියෙනවද? හැබැයි රැස් කරන පිනක අසිරිය බලන්න. රැස් කරන පිනේ අසිරිය තමයි ඔහුට ලැබුණා. ඔහු පැවිද්දට යන්න සූදානම් වෙනකොට ඒකට ආශිර්වාද කරන තාත්තා කෙනෙක්. ජම්බුගාමික උපාසකතුමා බොහෝම සතුටු වුණා. ඔහුව භාග්‍යතුන් වහන්සේ සමීපයට එකතු කරගෙන ගිහිල්ලාම පැවිදි කෙරෙව්වා. පැවිදුණාට පස්සේ මේ ජම්බුගාමික පුත්ත තෙරුන් වහන්සේ සාකේත නුවර අඳුන් වනයේ තමයි වැඩ වාසය කළේ. ඒ සාකේත නුවර අඳුන් වනයේ තිබුණා විහාරය. ඒ විහාරේ වැඩ ඉන්නවා. වැඩ ඉද්දී තාත්තට උනන්දුව පුතාව මේ ශාසනය තුල හිත් අලවලා වාසය කරවන්නට. බලන්න මේ රැස් කරන පිනේ සුන්දරත්වය මෙයින් තේරුම් ගන්න. ඔහුට ලැබිච්ච තාත්තා පැවිද්දටත් අවසර දුන්නා. පැවිද්දට අවසර දුන්නා මදිවට පුතා පැවිද්දේ හිතාලවගෙන ඉන්නවාද කියලා උනන්දුවකුත් තාත්තට තියෙනවා. මොකද තරුණ වයසේ එහෙම හිතාලවගෙන ඉන්න බැරි ප්‍රශ්න එන්න පුළුවන්. තාත්තට දැනගන්න ඕන වුණා පුතා පැවිද්ද තුල හිත අලවගෙනද ඉන්නේ. තාත්තා පොඩි කොල කෑල්ලක් අරගෙන ලිව්වා. ඒකේ මේ සාමින් වහන්සේට තිබුණේ පුංචි අවවාදයක්. තාත්තා ලිව්වේ මොකද්ද? පුතේ උඹ සිවුරු වලට රෙදි හොය හොයා කාලේ නාස්ති කරන කෙනෙක් නෙවෙයි නේද? පුතේ උඹ ඇඟපත සරසන්ට මහන්සි ගන්න කෙනෙක් නෙවෙයි නේද? උඹෙන් ඔය හමන්නේ සිල් සුවඳ නේද? ආන් එහෙම ලිව්වා. එතකොට මේ ලියමන ලැබෙනවා ජම්බුගාමික තෙරුන්ට. ලැබුණාම මේකේ තියෙනවා Tamanට ටිකක් තදින් කරපු අවවාදයක්. නොමග යන්න එපා. ශාසනය ලැබිච්ච වෙලාවේ ඒ ශාසනය තුල ජීවිතේ පිරිසිදුව ගත කරපන් කියලා කාගෙන්ද මේ ලියමන? තමන්ගේම තාත්තගේ සංවේගය උපන්නා. සංවේගය ඉපදිලා කල්පනා කළා මගේ තාත්තත් සතුටු වෙන්නේ මං වීරිය වැඩිම ගැන. එහෙනම් මං වීරිය වඩන්න ඕන. වීරිය වැඩුව ආශ්චර්යයි අද්භූතයි. තුන් ලෝකාග්‍ර බුදුරජුන් පිදූ පින අසිරිමත්. මහා වෙරවීරියක් ගන්නට උවමනාවක් නැහැ. ඊතා සුවසීම. ලියමන ලැබුණේ අදනම් අද හවස් වෙනකොට. සියලු කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ජම්බුගාමික පුත්ත මහරහතන් වහන්සේ. කාලයකට පස්සේ ජම්බුගාමික පුත්ත මහරහතන් වහන්සේ චම්පානුවරට වැඩම කරනවා තමන්ගේ ඥාතීන් බලන්න. ඥාති සංග්‍රහ පිණිස. ඥාති සංග්‍රහයට ගිහිල්ලා ඥාතීන්ට දහම් කතාව කරලා පස්සේ ඥාතීන්ට ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ මේ සිල්පද පනවලා තිබිලා නැහැ එර්දි සම්පන්ති. ඒ නිසා ජම්බුගාමික පුත්ත කියන සැබෑම මහරහතන් වහන්සේට 이르දි තිබුණා. ඒ එර්දිය උන්වහන්සේ පාවිච්චි කළා තමන්ගේ ඥාති පිරිස තව තවත් පහදවන්න. ඉතින් උන්වහන්සේ කරපු එර්දිය මොකක්ද කියලා නම් මේ පොත් වහන්සේගේ සඳහනක් නැහැ. නමුත් උන්වහන්සේ මොකක් හරි අහස් ගැබට නැගිලා මහා පෙළහරක් කළා. මේ ප්‍රාතිහාර්ය කරනකොට දැන් උන්වහන්සේ අහසින් ඉන්නේ. උන්වහන්සේට ඥාති පිරිස තලේ පේනවා. මේ ප්‍රාතිහාර්ය දිහා බලාගෙන ඇස්වලින් කඳුළු කැට රූරා වැටෙමින් හරීම සතුටින් ඉන්නවා තමන්ගේ තාත්තා. ජම්බුගාමික පුත්තු උපාසකතුමා ඉන්නවා. අනේ මේ මගේ පුතා නේද මේ
සම්බුද්ධ ශාසනයෙන් පැවිදි වෙලා රහතුන් දැරූ චීවරය දරාගෙන මේ අහස් ගෙබේ පෙළහර පාන්නේ කියලා හරි සතුටින් තාත්තා වෙවුලන දෑතින් වැඳගෙන ඇස් දෙකින් කඳුළු කැට රූර හැරෙනවා. තාත්තට සන්තෝෂේ. ආන් ඒ වෙලාවේ ජම්බුකාමික පුත්ත මහරහතන් වහන්සේ අහස් ගෙබේ ඉඳන්ම කල්පනා කළා. ඇත්තටම මං වීරිය ඉපැද්දුවේ වීරිය උපදවන්ට නිමිත්ත කරගත්තේ මගේ ජීවිතේ දමනය කරගන්නට හෙන්ඩුව කරගත්තේ තාත්තගේ ලියමන. ඒ නිසා තාත්තට ඒ බව තේරුම් යන්න මම මෙහෙම කියන්න ඕන කියලා හිතලා උන්වහන්සේ ගාථාවක් වදාලා. ඒ ගාථාවෙන් සම්පූර්ණ කිව්වේ පින්වතුනේ අර තාත්තා ලියලා යවපු ලියමන. බලන්න උන්වහන්සේ පැවසූ ගාථාව. කච්චිනුවත් පසුතෝ කච්චිනෝ භූසනාරතු කච්චිසීලමයං ගන්ධං කිංත්වං වායසී නේතරාපජා. ඕන්න ඔය ගාථාරත්නය. උන්වහන්සේ වදාළේ කුමක්ද? ඔබ සිවුරුවලට රෙදි සොය සොයා කල් ගෙවන්නේ නෑ නේද? ඇඟපත සරසන්ට කැමති කෙනෙක් නොවේ නේද? ඔබෙන් ඔය හමන්නේ සිල් සුවඳනේ. අනෙක් උදවියකින් නම් එවැනි සුවඳක් හමන්නේ නෑ. මේ තමයි තේරගාථා පොත් වහන්සේ තුල අන්තර්ගත ජම්බුගාමික පුත්ත මහරහතන් වහන්සේගේ ගාථා. එතකොට උන්වහන්සේ ගාථාව වදාළේ ඔය අර්ථය කරන කොටගෙන. සාමාන්‍යයෙන් මේ පැවිද්ද තුලට ආවට පස්සේ පැවිද්දේ හිත් අලවගෙන මේ ධර්මයේ හැසිරීමේ හිත් අලවගෙන වාසය කරන්න බැරුව ගියොත් එහෙම හම්බ වෙන ලාභ සත්කාර ආදීන් ප්‍රත්‍යපහසුකම් ආදී මත්තුනොත් එහෙම භික්ෂුව ඒ භික්ෂුව සමහරට හොඳ සිවුරු හොයාගෙන යනවා. එයාට මහණුනේ මොකටද කියලා අමතක වෙනවා. ඊළඟට තරුණ කාලේ ඇඟපත සරසන්ට ආස කරනවා. පැවිදි වෙච්ච කාරණේ අමතක වෙනවා. අවසානයේ නොයෙකුත් විලේපන જાති මේ පාවිච්චි කරන්න පටන් ගත්තොත් එහෙම ඒ භික්ෂුවගෙන් හමන්නේ සිල් සුවඳ නෙවෙයි වෙන විලේපන සුවඳවල්. එතකොට උන්වහන්සේට দমনය වෙන්න තමයි තාත්තා මේ ලියමන යුවේ. ඒ ලියමන උන්වහන්සේ හොඳට හිතට අරගත්තා. හිතට අරගෙන ඒ ලියමනම හෙන්ඩුවක් බවට පත් කරගෙන උන්වහන්සේ দমনය වුණා. ඒ තමයි පින්වතුනේ හැබෑම රහතන් වහන්සේලා. උන්වහන්සේලා යම් එ르දියක් පෑවනම් ඒ එ르දිය පෑවේ තමන් ඉස්මතු වෙන්න නෙමෙයි. ඒ එ르දිය පෑවේ තන් අය කෙරෙහි අනුකම්පාවෙන්. අනේ මේ අය තව තවත් මේ හැබෑම ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි කලාතුරකින් මුණ ගැහෙන සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි පහදීවා කියන අදහසින්. රහතන් වහන්සේලා එ르දිය පාවිච්චි කළේ ඒ උදෙසා. රහතන් වහන්සේලාට පින්වතුනි හැබෑම රහතන් වහන්සේලාට එ르දි තිබුණා. එ르දි නැති රහතන් වහන්සේලාත් වැඩ හිටියා. නමුත් රහතන් වහන්සේලා බොහොමයකට එ르දි තිබුණා. එතකොට එ르දි පානවා කියලා කියන්නේ ඒ රහතන් වහන්සේලා චිත්ත දියුණුවෙන් ලැබපු විශේෂ හැකියාවක්. අද කාලේ ඇතැම් හිස් පුරුෂයෝ සමහරලාවට මේ එ르දිය කියන එක විවේචනය කරනවා. මේ අහසින් ගියාය කියන කාරණා පොළොවේ කිමිදී මතුනාය කියන කාරණා. ඒ හිස් පුරුෂයන්ගේ හිස් වදන් වලට පින්වතුන්ලාගේ අවධානය යොමු කරන්න එපා. මේ නිර්මල බුද්ධ ශාසනය ඇතුලේ ඒ බඳු අසිරිය පාන මහා රහතුන් කෙලවරක් නැතුව වැඩ හිටියා. ඒ රහතන් වහන්සේලා අතර එක උත්තමයෙක් තමයි ජම්බුගාමික පුත්ත මහරහතන් වහන්සේ. ඒ ජම්බුගාමික පුත්ත නම් වූ සැබෑම රහත් මුනිදුන්ට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඊළඟට පින්වතුනි තේරගාථා පොත් වහන්සේගේ මුණ ගැහෙනවා තවත් සැබෑම රහතන් වහන්සේ නමක්. ඒ තමයි හාරිත මහරහතන් වහන්සේ. හාරිත මහරහතන් වහන්සේගේ ඒ ජීවිතෙත් පිනෙම්ම නිර්මාණය වෙච්චි හරි සුන්දර ජීවිතයක්. හැබැයි උන්වහන්සේ පින් රැස් කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය නෙමෙයි. ඈත අතීතයේ
මීට කල්ප 31කට කලින් තිබුණා පින්වතුනි පසේ බුදුවරුන්ගේ යුගයක්. දැන් මේ වෙනකොට පින්වතුන්ලා පසේ බුදුවරු ගැනත් යම් පමණක් දන්නවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපි පසේ බුදු පෙළහර නමින් සද්ධර්ම දේශනා මාලාවක් සිද්ධ කළා. ඒ උතුම් පසේ බුදුරජාන් වහන්සේලා ගැන. එතකොට මේත් මේ පසේ බුදුවරුන්ගේ යුගයක්. ඒ කාලේ තිබිලා තියෙනවා හිමාල පර්වතයට වෙන්න ඒ ළඟට වාවල කියලා පර්වතයක්. ওই වාවල කියන පර්වතයේ තමයි පසේ බුදුරජාන් වහන්සේලා බොහෝමයක් වැඩ ඉඳලා තියෙන්නේ. ඒ අතරේ වැඩ හිටියා සුදස්සන කියලා පසේ බුදුරජාන් වහන්සේ නමක්. ඉතින් මේ සුදස්සන පසේ බුදුරජාණන් වහන්සේට මේ හාරිත තෙරුන් වහන්සේ ඒ කාලේ සාමාන්‍ය තරුණයෙක් විදිහට ඉඳලා මේ සුදස්සන කියන පසේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදිලා කෙලින්ද මල් පූජා කරලා තියෙනවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේව පිදුවක් කෙලින්ද මලින්. ඉතින් ඒ කෙලින්ද මලින් පූජා කරලා ඇදිලි බැඳගෙන දොහොත් නලලේ තබා සිරසින් වන්දනා කළා. කාටද? පසේ බුදුරජාණන් වහන්සේට. ඉතින් ওই පින තමයි රැස් කරගත්තේ. ඔය රැස් කරගත්ත පිනින් 31 කල්පයක් පුරාවට සංසාරේ සැප විඳිමින් පැමිණිලා මේ බුද්ධ කාලේ උපන්නා සෙවන්නුවර බ්‍රාහ්මණ මහා සාර කුලයක වැඩිවියට පත් වුණාට පස්සේ මේ තරුණ වයසේදී විවාහ වෙන්න සුදුසු වයසේදී ඔහු විවාහ වුණේ ඊටාම රූපමත් ස්ත්‍රියාවක් එක්ක. ඔහුට විවාහ වෙන්න ලැබුණා හොඳ මේ මනා අංගපසංග තියෙන රූපමත් ස්ත්‍රියක්. ඒ ස්ත්‍රී රූපයට ඔහු මත් වෙලා හිටියේ තමන්ගේ බිරිඳට. තමන්ට ලස්සන බිරිඳක් ඉන්නවාය කියලා හරි ආඩම්බරින් හිටියේ. දවසක් මොහු දකිනවා වයසක අම්මා කෙනෙක්. කෙස් පැහිලා, මූණ රැලි වැටිලා, ඇහි බැම කඩා හැලෙනවා. මේ අතපයවල හරියට රැලි ගැහිලා. ඊළඟට මේ ශරීරයේ පිරුණු මාංශ නැහැ මුකුත්. ඇට සැකිල්ල පෑදෙන මට්ටමටම මේ මස් හේදිලා ගිහිල්ලා. හරි අමාරුවෙන් කෙඳිරි ගගා ආච්චි අම්මා කෙනෙක් යනවා. මොහු කල්පනා කරනවා මේ ආච්චි අම්මා මේ වයසට ගියපු කාන්තාව මේ උපන් හැටි නෙමෙයිනේ. මේ වයසට ගියපු කාන්තාවත් යම් දවසක අම්මා කෙනෙකුගේ කුසකින් දැරිවියක් විදිහට උපන්න කෙනෙක්. දැරිවියක් විදිහට ඉපදිලා මේ කැකුළු hina පාමින් ඊටාම චූටි දැන් චූටිම ගෑනු ළමයි බෝනික්කියෝ වගේ කොච්චර ලස්සනදනේ. ඒ චූටිම ගෑනු ළමයි කාලෙකුත් මේ අම්මට තිබ්බ නේද? ඊට පස්සේ මේ අම්මට නව යෝන්විය කියලා එකකුත් තිබ්බ නේද? ඊට පස්සේ හොඳ හැඩකාර භද්‍ර යෞවනයක් මේ අම්මට තියෙන්න ඇති නේද? ඒ භද්‍ර යෞවනේ හිටපු අම්මා නේද දැන් මේ ටික වැහැරිලා මෙහෙම ඇට සැකිල්ලක් වගේ වෙන මට්ටමටම මේ වැහැරිලා ගිහින් තියෙන්නේ. මේ ජරාව හැමදිනම උරුම කරගන්නව නේද කියලා දැන් මේ හාරිත තරුණයාට හිතෙනවා. බලන්න ඉතින් පින්වන්තයන්ට හිතෙන දේවල් නේ. මොකද පින නැති කෙනෙක් නම් වයසක මේ උදවිය දැක්කහම ගරහනවා. ගරහනවා කියලා කියන්නේ මූණට බයින්නේ නැහැ සමහරවිට. නමුත් හිතින් ප්‍රතික්ෂේප කරනවා. හිතින් අකමැති. වයෝවෘද්ධ වුණාට පස්සේ ආච්චි අම්මලා සීයලාගේ තරුණ තරුණිය අතකින්වත් අල්ලන්න කැමති නැහනේ. මොකද ඒ ස්පර්ශයත් හරි අකමැති. එතකොට ගොඩාක් දෙනෙක් වයසට ගියපු අය පිළිකුල් කරනවා. ගොඩාක් දෙනෙක් වයසට ගියපු කෙනාව හිතින් ඈත් කරනවා. පින්වන්තයෝ ඒ වයසට ගියපු කෙනාව මුල් කරගෙන ජීවිතය ගැන සත්‍ය කල්පනා කරනවා. ඒ නිසා පින් තියන අයට ඥානෙ තියන අයට බුදුරජාන් වහන්සේ වදාළේ මේ වයසට ගියපු කෙනෙක් කියලා කියන්නේ දේවදූතෙක් වගේ. තමන්ගේ ජීවිතය ගැන හොඳට තේරුම් ගන්න.
ඉතින් මේ හාරිත තරුණයා එහෙම කල්පනා කළා මේ වයසට ගියපු අම්මට යම් ඉරණමක් වුණාද මගේ මේ රූබර බිරිඳටත් මේකම නේද සිද්ධ වෙන්නේ. මගේ මේ රූබර බිරිඳත් තව අවුරුදු කීපයක් යනකොට මේ ආච්චි අම්මා වගේ දිස් වෙයි නේද කියලා දැන් හිතනවා. බලන්න කල්පනා රටාව. ඉතින් ඔහොම හිත ඉන්නකොට ඔහොම කල්පනා කර කර ඉන්නකොට ගිහි ජීවිතයට තියෙන කැමැත්ත නැතුව ගියා. දැන් පැවිදි වෙන්න ආසාව තිබුණාට පැවිදි වෙන්න පිළිවෙලක් නැහැ. දැන් ඉතින් පෞල් පන්සල් වෙලානේ. දැන් ඉතින් තමන් පෞල් ජීවිතයක් ගත කරන්න ඕන. තමන් බිරිඳක් ගෙදරට මේක ඇඳන් ඇවිල්ලානේ. දැන් ඉතින් හරිය කනගාටුවෙන් හිත ඉන්නවා මේ වයසට ගිහිල්ලා ජරාවටපත් වෙලා අවසානයේ මරණයෙන් කෙලවර වෙන ජීවිතයක් උරුම කරගෙන මේ කාමයන්ගේ සතුටින එක ඇති වැඩි මොකක්ද කියලා හිත ඉන්නවා කවුද මේ හාරිත තරුණයා. හිත ඉද්දි බලන්න පින්වතුනේ සිද්ධ වෙච්ච එක. වැඩි දවසක් ගත වුණේ මේ බිරිඳ එලිමහනේ ඉන්නකොට කළු නාගයෙක් බිරිඳට දෂ්ට කළා. ඔය කළු නයා කියන එක හරි විසගොහර එකෙක්. ඉතින් මේ විසගොහර කළු නාගයා බිරිඳට දෂ්ට කළා. දෂ්ට කරලා ඒ බිරිඳ සූපත් කරගන්න බැරුව ගියා. ඒ නයි විසින්ම බිරිඳ මරණයටපත් වුණා. බිරිඳ මරණයටපත් වුණා විසරයි මොහුට තිබුණ සම්බාධකේ කැඩිලා ගියා. ඉතින් බිරිඳගේ මරණයෙන් මේ තමන්ගේ හිතේ තිබ්බ සංවේගය තවත් වැඩි වුණා. වැඩි වෙලා කල්පනා කළා මේ බිරිඳගේ මේ වියෝවෙන් පස්සේ මට මේ සම්පත් එකකින්වත් වැඩක් නෑ. මම දැන් පැවිදි වෙනවාමයි කියලා. එතකොට පින සකස් වෙන විදිහ හරි පුදුමයි පින්වතුනි. මේ පින්වන්තයෙකුට සැපේ කරා යන්න මේ පින සකස් වෙන ආකාරය හරි පුදුමයි. දැන් සමහර වෙලාවට කෙනෙක් පැවිද්දට වේවා ධර්මයේ හැසිරෙන්න වේවා එයා උත්සාහවත් වෙනකොට පින් නැති කෙනාට බාධා තමයි හැදෙන්නේ. එයාට බාධක හැදෙනවා. නමුත් පින් තියෙන කෙනාට තියෙන බාධා ඉවත් වෙනවා. අන්නේ නිසා තමයි බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා පින් කිරීම වර්ණනා කරන්නේ. හිස් පුරුෂයෝ නම් පිනට ගරහයි. උඩඟු අය නම් පිනට ගරහයි. තමන් දන්න චුට්ටකින් අහංකාර වෙච්ච අය නම් පිනට ගරහයි. හැබැයි බුද්ධ ආදී සත්පුරුෂ උත්තමයෝ පින් කිරීම ගැනත් කළ පින් ඇති බව ගැනත් බොහෝසේ වර්ණනා කරන්නේය. බුදුරජාණන් වහන්සේ වදාළේ යථාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණේ බහුම්. ලස්සන මාලයක් ගොතාගනු කැමති මල්කාරයෙක් මල්ලකින් එක හොයාගෙන ඇවිදිනවා වගේ. ඒවන් ජාතේන මච්චේන මනුස්ස ලෝකයේ උපන් තැනැත්තා කත්තබ්බං කුසලම් බහුම් බොහෝ පින් කුසල් රැස් කරගත යුත්තේය. මේ මනුස්ස ජීවිතේ ගත වෙන්න පෙර ඔහු පිනෙන් කුසලයෙන් සුන්දර මාලාවක් ගොතාගෙන තිබුණොත් ඒ ඔහුගේ ජීවිතේ කාන්තෙන් සැපවත් කරන්නේමය. එතකොට මේ පෙර සසරේ පින් කරලා තිබුණ හාරිත තරුණයා ඕන ඔය සිදුවීමත් එක්ක බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා භාග්‍යතුන් වහන්සේගේ දහම් අවවාද ලබාගෙන දැන් ඔහු වීරිය වඩනවා. ඔය වීරිය වඩමින් ඉන්නකොට දවසක් හොඳට එකඟ කරගත්ත හිතින් ධර්මයෙන් බාහිරට නොගත් හිතින් හොඳට ඉන්ද්‍රිය රැකගෙන පිණ්ඩපාති වඩිද්දී උන්වහන්සේ හොඳ ධර්ම මනසිකාරයකින් පිණ්ඩපාති වැඩි. ඒ යනකොට පාරායිනේ තිබුණා මේ ඊතල හදන වැඩපලක්. ඒකේ වඩුව ඊතල සකස් කරනවා. මේ යකඩ මේ ඊතලය කියන එක පින්වතුනේ හරි ගානට මේක තියෙන්නේ පැයි මේ චුට්ටක් හරි එහෙ මෙහෙ ඇදලා තිබුණොත් අවශ්‍ය ඉලක්කයට යන්නේ නැහනේ. ඒ නිසා මේ වඩුව යකඩ රත් කරලා මොකක් හරි මේ ශිල්පයක් තියෙන නැති ඒ කාලෙත් ගානට දශමෙට මේ ඊතල කෙලින් කරනවා. එතකොට මේ ස්වාමින්වහන්සේ හාරිත ස්වාමින්වහන්සේ නැවතිලා බලාගෙන හිටියා. හරි ආශ්චර්යයිනේ. මේ යකඩ කියලා කියන්නේ මේ ලෝහ කියලා කියන්නේ
හිත් පිත් තියෙන එකක් නෙමෙයි. ඊළඟට මේ ලෝහ මේ පහසුවෙන් නමන්ට කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. හරි දරදඬුයි. හැබැයි මේ මිනිස්සු මේ ඊතල තද ගින්නේ රත් කරලා ඒ ඊතලේ යකඩේ හොඳට පදම් කරලා ඊට පස්සේ මේගොල්ලෝ මේක කෙලින් කරනවානේ. හිත් පිත් නැති ඊයකුත් මෙහෙම හදන්න පුළුවන් නම් Tamanට ඕන විදිහට ඇයි මට බැරි මගේ හිත මට ඕන විදිහට දමනය කරගන්න. බලන්න හිතු විදිහනේ. හිත් පිත් නැති ඊතලයකුත් පුළුවන් නම් Tamanට ඕන විදිහට හදාගන්න. ඇයි මට බැරි මගේම හිත මට ඕන විදිහට දමනය කරන්න කියලා වීරිය ගත්තා. වීරිය අරගෙන බුදුරජාණන් වහන්සේගේ අවවාදයේම හිතේ දරාගෙන රුක් සෙවණක වාඩි වුණා. මේ ඉතින් මහා පින්වන්තයන්ගේ යෝගයන්ගේ අසිරිය. ඊටාම සුළු වෙලාවයි උන්වහන්සේ තමන්ගේ හිත මම කොහොම හරි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවම සිහි කරමින් වෙර වඩලා මේ රුක් සෙවණේදී කෙලෙස් නසනවාමයි කියලා දැඩි වීරියෙන් භාවනා කරනවා. මේ කාලේ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ මහා ඉරමණ්ඩල ලෝකේ විද්‍යාමානව තිබුණු කාලයයි. ඒ කිව්වේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියා. මේ වීර්යවන්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේට පේනවා බුදු නුවණට. ඒ බුදු ඇසින් ඒ බුදු නුවණින් මේ වීර්යවන්ත භික්ෂුව දැකලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට මේ වීරිය තවත් බලවත් වෙන්න ගාථාවක් වදාරා. ඒ ගාථාව වදාළ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුවට විතරක් ඇහෙන විදිහට ඒක භාග්‍යතුන් වහන්සේ පෙළහරක්. ඒ භික්ෂුව රුක් සෙවණක හිටියානේ. ඒ රුක් සෙවණට විතරක් මේක ඇහෙනවා. මොකක්ද ඇහෙන්නේ? සමුන්නමය මත්තානං උසුකාරෝව තේජනං චිත්තං උජුං කරිත්වාන අවිජ්ජං බින්දහාරිත. ඕනොයි ගාථාරත්නය සුගත තථාගත අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය ගාථාව අහනකොටම ඔය ගාථාවේ තේරුම මොකද්ද? හරිත ඔය හිත කම්මැලිකමින් ගොඩ අරගන්න කම්මැලි වෙන්න එපා. ඊ වඩුවෝ ඊ තලවල ඇද ඇරලා කෙලින් කරනවා වගේ ඔබත් ඔය හිත ඍජු කරගන්න. හරිද? ඔබට පුළුවන් අවිද්‍යාව සිඳින්න. ආන්‍ය අවවාදේ. මේක ඇහෙනකොට හාරිත තෙරුන් වහන්සිට කොච්චර සතුටක් උපදින්නේ නැද්ද? ඇයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතේ ඔක්කොම දැකලා තමන් මේ වීරිය වඩන්න ඕනේ කියලා වාඩි උනේත් අර ඊ වඩුවන්ව දැක්ක නිසානේ. භාග්‍යතුන් වහන්සේ ඒකත් දැකලා අනේ භාග්‍යතුන් වහන්සේ මාව දකින්නවනේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මාව දකින්නවනේ. මන් ධර්මයේ හැසිරෙන විදිහ ශාස්ත්‍රුන් වහන්සේ දකින්නවනේ කියලා ප්‍රීතියක් උපන්නා. ඒ උපන්න ප්‍රීතියෙන්ම සියලු කෙලෙස් නැසලා අවිද්‍යාව දුරු කරලා රහතන් වහන්සේ බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙච්චි ඒ හාරිත මහරහතන් වහන්සේ ලෝකේ තියෙන අග්‍රම සැපේ වන අරහත් සැපයෙන් නිර්වාණ සැපයෙන් උන්වහන්සේ ගොඩාක් වෙලා වැඩ හිටියා. ඒ වැඩ ඉඳලා දැස් විවර කරනකොට හදවතේ හටගත්ත නිරාමිස ප්‍රීතියෙන් උන්වහන්සේ ගාථාවක් වදාලා. ඇත්තටම ඒ ගාථාව භාග්‍යතුන් වහන්සේ තමන්ට වීරිය උපද්දන්ට පැවසූ ගාථාව. ඒ නිසා තේරගාථා පුත්වහන්සේගේ හාරිත තෙරුන්ගේ ගාථාව විදිහට සඳහන් වෙන්නේ මෙය. පින්වත් හාරිත ඔය සිත කම්මැලිකමින් ගොඩ ගන්න. හී වඩුවෙක් ඊයක ඇදහැර කෙලින් කරන විදිහට ඔබත් ඔය සිත ඍජු කරගන්න. ඔබටත් පුළුවනි අවිද්‍යාව නැති කර දමන්නට. ඉතින් මේ අවිද්‍යාව සිඳලු සියලු කෙලෙස් දුරු කළ
හාරිත නම් වූ හැබෑම රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. බලන පිංගතුනේ මේ පිනෙන් නිර්මාණය වෙච්චි ඒ උතුම් ජීවිතවල ආශ්චර්යය. අපි ඊළඟට අහන්නේ තවත් අසිරිමත් ජීවිතයක්. ඒ තමයි උත්තිය මහරහතන් වහන්සේගේ ජීවිතය. ඈත අතීතයේ සිද්ධාර්ථ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ පින්වතුනි මීට කල්ප 94කට කලින්. මීට කල්ප 94කට පෙර සිද්ධාර්ථ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආහුනේය උතුමන් අතර අග්‍ර බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියා. බලන්න උත්තිය මහරහතන් වහන්සේ අපදාන පාළියේදී උන්වහන්සේගේ අතීතයේ ජීවිතේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන පින රැස් කරගත්ත හැටි කියන අයුරු. ඒ කාලේ මම චන්ද්‍රභාගා කියන නදියේ හිටපු කිඹුලෙක්. එදා මං ගොදුරු හොයාගෙන නදී තීරයට ඇවිත් හිටියා. ඉතින් ඒ වෙලාවේ තුන් ලෝකාග්‍ර වූ සිද්ධාර්ථ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළසේක. සම්බුහු ඥානයෙන් සියල්ල අවබෝධ කළ උන්වහන්සේ නදී තීරයට වැඩම කළේ නදියෙන් එතෙර වෙන අදහසින් බව මට තේරුණා. මේ බුදුරජාණන් වහන්සේලාගේ අනුකම්පාව හරි පුදුම සහගතයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මේ එර්දි පෙළහරය මේ පෑමෙහි කෙල පැමිණි. ශාස්ත්‍රුන් වහන්සේට වඩා කවුද එර්දි පෙළහර පාන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ තමයි මේ යමක මහා ප්‍රාතිහාර්ය නම් වූ ශ්‍රාවකයන්ට අසාධාරණ පෙළහර පාන්නෙත්. ඉතින් එහෙම මහා පෙළහර තියෙන බුදුරජාණන් වහන්සේ නදියකින් ඊතා සුවසේ ඈතර වෙන්න හැකියාව තියෙද්දිත් ලෝකානුකම්පාව මුල් කරගෙන උන්වහන්සේ වැඩම කරනවා. මොකද ඒ භාග්‍යතුන් වහන්සේට යමෙක් පහසුව සලසලා උපස්ථානයක් කළොත් ඒ කෙනාට එය බොහෝ කාලයක් දීඝරත්තං හිතාය සුඛාය දීර්ඝ කාලයක් හිතසුව පිණිස හේතු වෙන නිසා බලන්න මේ දීර්ඝ කාලයක් හිතසුව පිණිස හේතු වෙච්ච හැටි මේ පින. එතකොට මේ කිඹුලා දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ගංගාව ළඟට එනවා. උන්වහන්සේ එතනට සමීප වෙද්දී මමත් එතනට ළඟා වුණා. සම්බුදු රජුන් දෙස බලාගෙන මම මෙහෙම කිව්වා. එතකොට කිඹුලාට මේ විතර්ක ਵਿਚාර තියෙනවනේ. ඉතින් කිඹුලා මෙහෙම අදහසක් මේ විදිහ අදහසක් පහළ කරලා තියෙනවා. මහා මුනිදුනි මේ මගේ පිය පරපුරින්ම මට ලැබුණු ගෝචර ස්ථානයයි. ඒ කිව්වේ කුමක්ද? චන්ද්‍රභාගා කියන නදිය. මාහට අනුකම්පාවෙන් මගේ සිරුර මතට වඩිනසේක්වා. ස්වාමීනි මම ඔබ වහන්සේව නදියෙන් එතර කරවන්නෙමි. ඔන්න ඔහොම එයා හිතුවිල්ල පහල කළා. ඒ හිතුවිල්ල පහල කරනකොට ඉතින් මේ කිඹුලෙක් නිපින්තුනේ ගොරවන්නේ නැති. ගෙරවිලි හඬක් තමයි එළියට එන්න ඇත්තේ. මේ ගෙරවිලි හඬ දැන් අපදාන පාළියේදී ඒ මහරහතන් වහන්සේම පවසනවා. ඒ මගේ ගෙරවිලි හඬ ඇසූ මහා මුනිදුන් මගේ සිරුර මතට නැගුණා. හරිම පුදුමයි මේ සිදුවීම. ඉතින් මං මේ ලෝක නායකයන් වහන්සේව ඊටාම සතුටින් පිනාගිය සිතින් ගංගාවෙන් එතෙර කරවා වදාලා. නදියෙන් එතරට වැඩම කරපු ඒ මහා මුනි සිද්ධාර්ථ ලෝක නායකයන් වහන්සේ මගේ හිතේ මේන්න මෙහෙම සතුටක් ඇති කළා. නුඹ මේ තථාගතයන් වහන්සේව එතර කර වූ පිනෙන් සසරින් එතර වී අමා නිවනට පැමිණෙන්නේය. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ කිඹුලාට ඇහෙන විදිහට මේ වචනය කියලා තියෙනවා. නුඹ තථාගත අරහත් සම්මා සම්බුදුවරයෙක්වයි මේ එතර කළේ. ඒ එතර කර ඔබ පිනෙන් නුඹ සංසාරයෙන් සුවසේ එතර වෙනවා. ඉතින් ඕන් ওই පින තමයි කිඹුල් යෝනියේදී මේ
සංසාරී ගමනේ සාංසාරික ගමන තුළ පින් තිබ්බ අසිරිමත් පින්වන්තයන්ගේ ජීවිත ගැන අපි මේ ඉගෙන ගන්නේ. ඒ පින්වන්තයන්ගේ අසිරිමත් ජීවිතවල පින් කරගත්ත විදිහ ගැන පින්වතුනි හිත පහදව ගන්න. මොකද සාමාන්‍යයෙන් මේ කොච්චර ඉන්නවාද තිරිසන් ලෝකේ සත්තු. නමුත් ඔය තිරිසන් ලෝකේ ඉන්න සත්තු අතරේ කීයෙන් කීයකටද හිතන ඇත්තේ ඔහොම හිතුවිල්ල. මොකද කිඹුලෙක් වගේ රෞද්‍ර සතෙක් ගොදුරක් බලාගෙන ඉන්නේ. ඒ ගොදුරු බලාගෙන ඉන්න සතෙකුගේ හිතට මෙහෙම හිතුවිල්ලක් ආව කියලා කියන්නේ ඒක හරි පුදුම සහගතයි. ඒ හිතුවිල්ල ආවේ ඒකාන්තයෙන් ඒ සතාට හිතසුව පිණිසමයි. ඒ කිඹුල් යෝනියේ ඉද්දී ඔය පින රැස් කරගත්තා. ඒ කිඹුල් යෝනියේ ඒ ජීවිතය අවසන් වෙනකොට ඉතින් ඒ ජීවිතෙන් පස්සේ මං උපන්නේ දෙව්ලොව. තිරිසන් ලෝකෙන් උඩට එනවා කියන්නේ ලේසියෙන් කරගන්න පුළුවන් එකක් නෙමෙයි. තිරිසන් ලෝකෙන් උඩට එන්න මහා පින්බලයක් ඕන. ඒ මහා පින්බලේ බුදුන් පිදූ නිසා ඒ කිඹුලට රැස් වුණා. ඔහු තිරිසන් යෝනිය ඉක්මවා, പ്രേත ලෝකේ ඉක්මවා, මනුස්ස ලෝකේ ඉක්මවා දෙව්ලොව උපන්නා. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන මම දිව්‍ය සැප අනුභව කළා. මං ඒ රැස් කරගත්ත පිනින් සත්වරක්ම සක්දෙව් රජ බවටත් පත් වුණා. 3 වතාවක්ම මහා ඉසුරුමත් සක්විති රජෙක් බවටත් පත් වුණා. ඔන්න ඔහොම රැස් කරගත්ත පිනින් සැප වින්දා. ඒ රැස් කරගත්ත පින කොහොමද රැස් කළේ? බුදු කෙනෙකුට උපස්ථාන කරලා. කල්ප 100කටත් දුර්ලභව ලෝ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කරලයි ඒ පින රැස් කළේ. ඔය විදිහට මීට කල්ප 94කට කලින් කරපු පිනෙන් සංසාර ගමනේ නොයේක් සැප විඳින්මින් පැමිණිලා මේ අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ බුද්ධ කාලේ සැවැන් නුවර බමුණු පවුලක උපන්න. ඔහුගේ නම වුණේ උත්තිය. එතකොට මේ පින්වතුනි මේ කාරණෙමුත් හොඳට තේරුම් ගන්න ඔබ බුද්ධ ශාසනයක් මුණ ගැහිලා බුද්ධ ශාසනය තුල තෙරුවන් මුල් කරගෙන පින් කරොත් ඒ පින සාමාන්‍ය පින් වලට වඩා ආශ්චර්යයි. තෙරුවන් මුල් කරගෙන කරන පිනින් යලි සංසාර ගමනේ තෙරුවන් ලැබෙනවා. තෙරුවන් මුල් කරගෙන කෙනෙක් පින් කරනවා නම් ඒ පිනේ පුණ්‍ය විපාකේ සකස් වෙනකොට යලිත් මේ සාංශාරික ගමනේ කලාතුරකින් බුදුවරු පහළ වෙන කලාතුරකින් තෙරුවන් හටගන්න ඒ තෙරුවන සහිත බුද්ධ ශාසනය ලැබෙනවා. ආන් ඒක තමයි තෙරුවන් සරණ මුණ ගැහිච්චි මොහොතක කරන පිනේ අසිරිය. ඒ නිසා මේ ජීවිතේ ඔබ මේ බණපද අහන ජීවිතේ ඔබටත් මටත් තෙරුවන් සරණ මුණ ගැහිලා තියෙනවා. මේ තෙරුවන් සරණ මුල් කරගෙනමයි පින්වතුනේ මේ ජීවිතේ පින් කළ ගත යුත්තේ. අග්‍ර වූ තෙරුවන් සරණ මුල් කරගෙන අපි පින් කරගත්තොත් මේ සාංශාරික ගමනේ යලි යලි තෙරුවන් සරණ අපට ලැබෙයි. තෙරුවන් සරණේම ආරක්ෂාව ලැබෙයි. ඒ තෙරුවන් සරණින්මනේ පින්වතුනේ අපිට අපේ ජීවිතේ යම් දවසක පරිපූර්ණ වශයෙන් සපෝත් කරගන්න තියෙන්නේ. වෙන පිළිවෙලක් නැහැ. ඉතින් ඒ උත්තිය තරුණ වයසේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැවිදි වුණා. පැවිදි වෙලා එක්තරා වනාන්තරයකට වෙලා ඒ වනපියසි ගොඩාක් වීරිය වැඩුවා. වීරිය වැඩුවාට ඔහුට ධර්මය අවබෝධ වුණේ මාර්ගඵල පසක් කරගන්න බැරුව ගියා. එතකොට භාග්‍යතුන් වහන්සේව යලි මුණ ගැහෙන අදහසින් බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදයක් ගන්න අදහසින් සැවැන් නුවරට වඩිනවා. ඒ සැවැන් නුවරට වැඩලා දැන් භාග්‍යතුන් වහන්සේව භාග්‍යතුන් වහන්සේට කතා බස් කරන්න මෙහෙම වාඩි වෙලා ඉන්නවනේ. ඒ වාඩි වෙලා ඉද්දී එක්තරා භික්ෂුවක් පැමිණිලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අරහත්ත්වේ ප්‍රකාශ කළා. ස්වාමීනි මම පැවිදි වුණේ යම් අර්ථයක් උදෙසාද? ඒ අර්ථය මම පසක් කරගත්තා. මං මේ ඉපදීම දුරු කළා. මං යාලි යලිත් පුනර්භවයේ හට ගන්නා ස්වභාවය නැති කළා. මං අරහත්ත්වේ පසක් කළා කියලා මේ සංසාරයෙන් නිදහස් වූ බව පැවසුවා. ඒක කියනකොට දැන් උත්තිය
මේ තෙරුන් වහන්සේත් උත්තිය භික්ෂුවත් පැත්තකින් අහගෙන ඉන්නවා. ඔහුට මේක ඇහුණා. හරි සතුටක් උපන්න. ඒ සතුටින් අර භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කරන්නට ආපු භාග්‍යතුන් වහන්සේත් එක්ක දහම් අවවාද අරගන්ට ආපු වෙලාවේ අර සතුටින් තමයි ඔහු කිව්වේ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් අවවාදයක් කරන සේක්වා. මං අප්‍රමාදීව ධර්මයට ජීවිතේ පූජා කරලා වාසය කරන්න. මට ස්වාමීනි කෙටියෙන් ඒකට බණපදයක් කියන්න කිව්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා උත්තිය ඔබ එහෙනම් කුසල් දහම් වල ආරම්භෙම පිරිසුදු කරන්නට. කුසල් ධර්මයන්ගේ ආරම්භය මොකද්ද උත්තිය? සීලය හොඳට පිරිසුදු කරගන්නට. ඊළඟට උත්තිය දෘෂ්ටිය ඍජු කරගන්නට. කුසල් ධර්මයන් වල ආරම්භය මොකද්ද පින්වතුනි? සීලය හොඳට පිරිසුදු කරගන්න ඕන. හොඳ සීලවන්ත ජීවිතයක් ගත කරන්න ඕන. ඊළඟට හොඳ දෘෂ්ටියක්. හොඳ සම්මා දිට්ඨියක් ඇති කරගන්න ඕන. ආන් එතකොට උත්තිය ඔබට ඒ සීලය මත පිහිටා සීලයම ඇසුරු කරගෙන සතර සතිපට්ඨානයෙන් වාසය කරන්න පුළුවන්. ඒ සතර සතිපට්ඨානයෙන් වාසය කරනකොට ඔබ මාරයාගේ බල ප්‍රදේශයේ ඉක්මවල අමෘත නිවනට යනවා කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. ඉතින් ওই අවවාදේ හිතට අරගෙන උන්වහන්සේ ගොඩාක් වීරියෙන් භාවනා කරනකොට උන්වහන්සේට හදිසියෙම ගිලන් භාවයක් හටගත්තා. ඒ ගිලන් භාවයේ හට ගන්නකොට මේ කයේ තියෙන මේ ඇත්ත ස්වභාවය තව තවත් ප්‍රකට වුණා. ලෙඩ වෙච්ච ගමන් තිබුණ වීරිය දෙගුණ තෙගුණ වුණා. වීරිය බලවත් වුණා. ඒ අසනීප වෙලා ලෙඩ ඇඳේ ඉද්දීම සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ තමයි පින්වන්තයන්ගේ ජීවිතවල ආසිරිය. සාමාන්‍යයෙන් අපි නම් ලෙඩ වුණත් වෙන්නේ කරගන්ට තියෙන වැඩ කටයුතු ඔක්කොම අඩාල වෙන එක. නමුත් සද්ධර්මයේ ආශ්චර්යය. සද්ධර්මයේ තුල කතා කරන්නේ සත්‍යය. ඒ සත්‍යය සුවසේම අවබෝධ කරගන්න ලැබුණා උන්වහන්සේට තමන්ගේ ගිලන් බව. මේ ශරීරයේ ලෙඩ වෙලා යනවා නේද? මේ ලෙඩ දුක් වලින් නිදහස් වෙන්න නේද ශාස්ත්‍රඥ වහන්සේ මේ සද්ධර්මයේ දේශනා කළේ? මේ ධර්මය අවබෝධ කරගෙන අමෘත නිවන සාක්ෂාත් කළා නම් මේ ලෙඩ වෙන ජීවිතින් නිදහස් නේද කියලා වීරිය පල්ලා. ඒ වීරියෙන්ම සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ බවට පත් වෙලා උන්වහන්සේ මේ ගාථාව පැවසුවේ. ආබාධේ මේ සමුප්පන්නේ සතිමේ උපපඤ්ජත ආබාධෝ මේ සමුප්පන්නෝ කාලෝ මේ නප්පමඤ්ජිතුම්. උන්වහන්සේ ගාථාවේ වදාරන්නේ මට ලෙඩ වුණ ගමන් සිහි නුවණ උපන්නා. මං දැන් ලෙඩ වෙලා ඉන්නේ. දැන් ඉතින් පමා නොවි මේ ධර්මයේ හැසිරෙන්න කාලයයි උදා වුණේ. ඒ තමයි උත්තිය මහරහතන් වහන්සේගේ ගාථා. ඉතින් අපේ ජීවිතේ සැනසෙල්ල පිණිස අපට තෙරුවන් ගැන හිත පහදවා ගැනීම පිණිස අපිට මේ සද්ධර්ම මාර්ගය ගැන හිත පහදවා ගැනීම පිණිසමයි මේ රහතන් වහන්සේලා මේ උතුම් ගාථාවන් අපට දේශනා කොට වදාළේ. උන්වහන්සේලා අමා නිවන සාක්ෂාත් කරගෙන සැනසී නිවී ගියා. ඒ උත්තිය මහරහතන් වහන්සේ ඇතුළු හැබෑම රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුණාද අපටත් ඒ අමා මහ නිවන අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද මේ සද්ධර්ම දේශනාව තුළින් ජනිත සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජුන් ප්‍රධාන සදෙව් ලෝකවාසී සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුද පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙව් රජුන් ප්‍රධාන පොළොවවාසී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද අපට සලසා දෙත්වා. දෙවියෝද ගෞතම සාසනය තුල
අමා නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම බුදුසසුන තුලම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වතුන්ලාගේ නමින් මිය පරලොව ගිය LDG වික්‍රමසිංහ මුත්තනුවන්ට, රූපා වික්‍රමසිංහ මිත්තනියට, කුමාර් වික්‍රමසිංහ ලොකු තාත්තාට සහ දෙසිකා වික්‍රමසිංහ දියණියගේ ආදරණීය මෑණියන්ගේ නමින් මිය පරලොව යන්ට යෙදුනා වූ දෙමාපියන් ඇතුළු ඒ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන් පරලොව වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දේශනාවේ දායකත්වයේ දරන ඇමරිකාවේ පදිංචි පින්වත් දෙසිකා වික්‍රමසිංහ දියණියට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ආදරණීය දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සෑම සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් සුපින්වත් ඔබටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.